හරි ළමයි. ඉතින් අපි මේ ප්‍රශ්නේ ගත්තොත් design a database for a school. As student details, their registration number, name, date of birth, address, parent name and contact number will be recorded. So අපි ද කෙලින් මෙතන අඳුර ගන්න පුළුවන් student කියලා කියන්නේ entity එකක්. As teachers details, their name, address, phone number, date of birth and education qualification will be recorded. And teacher කියලා කියන්නේ entity එකක් වෙනවා. මොකද එයාගේ විස්තර තියා ගන්නවා. There is a class ID to identify each class and each student is assigned to a class according to their age. Age එකම class වලට දානවලු class ID එකක් තියා ගන්නවා record එක. එහෙනම් මොකද වෙන්නේ? class ID එකක් තියා ගන්නවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම class එක ගැන තොරතුරු තියා ගන්න වෙනවා. Number of students of the class and the whole number of the class must be also recorded. එහෙනම් class එකේ ID විතරක් නෙමෙයි students ලා කීයක් ඉන්නවද කියලායි whole number එකයි තියා ගන්න වෙනවා. Students are allowed to follow 10 subjects per year. Subject ID, subject name and subject content are the details of the subject. එහෙනම් ළමයි subject කියලා කියන්නේ එතකොට entity එකක්. මොකද subject එක detail තියා ගන්න. Some teachers teach multiple subjects and for a subject there can be more teachers. හරි. එතකොට එකකින් විස්තර කරන්නේ මොනවාද relationships එක නේද? හරි. එහෙනම් දැන් එතකොට මේ කියන මේ ස්කෝලේට දාලා database එකේ environment එකේ අපිට entities හතරක් අඳුර ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් PR එක design කරන්න ඕනේ ඔය හතරට ගැලපෙන විදියට. එතකොට එහෙනම් මේ තමයි entities ටික student, class, teacher, subject. හරි. අපි student කියන entity එක ඉස්සලම් ගත්තොත් මෙයාගේ student address, student date of birth, parent name, student name, registration number, contact number. මේ කියන දේවල් ටික තියෙනවා සහ registration number එක අපිට පුළුවන් primary key එක විදිහට පාවිච්චි කරන්න. 아무තෙන් ID එකක් කියලා හදන්න අවශ්‍ය නැහැ. මොකද registration number කියන්නේ number එකක්. අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මෙයාලගේ මේ නැත්නම් මේ student කියන entity එකේ primary key එක විදිහට. ඊට පස්සේ class කියන එක ගත්තොත් class කියන එකේ number of students ඉන්නවා, whole number, class ID. මේ තමයි attributes එක. Teacher के teacher ID, teacher number, phone number, address, date of birth, education qualification. पर teacher ID කියලා primary key එකක් පාවිච්චි කරනකොට නම මේ වගේ දේවල් පාවිච්චි කරන්න බෑ අපිට primary key විදිහට හින්දා teacher ID එකක් අපිට පාවිච්චි කරන්න වෙනවා. ඊට පස්සේ subject එකට ID එකක් අපිට දෙන්න වෙනවා subject name සහ ඒ content එක ගැන කියනවා. මේ තමයි ළමයි අපිට අර requirement එකට අනුව නැත්නම් අපිට තියෙන case study එකට අනුව ඒකේ identify කරන්න පුළුවන් entities සහ attributes ටික. ඊළඟට මෙයාලගේ තියෙන relationship එක ගැන බලන්න ඕනේ. Alif මට ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ වාගේ. I can't understand your question. Can you ask? class කියන entity එකේ age කියලා attribute එකක් නැද්ද? class teacher එකේද? class එකේ අර class මේ students
ඔව්. එන්න ඕනේ ඒජ් එකක් තියෙනවනේ මේ ක්ලාස් එකට මේ වයසත්. ඔයා කියන්නේ මෙතන මේ number of students of the class and the whole number. According to the age කියන්නේ නේද? එතකොට ඒක දරුවෝ ස්ටුඩන්ට් ගේ රාශනයක ස්ටුඩන්ට් ගේ ඇට්‍රිබියුට් එකක් විතර ගන්නත් පුළුවන්. හරි එහෙම වුණොත් අපිට මේකේ තව ඕන අපිට ස්ටුඩන්ට් ගේ ඒජ් කියන එකත් ඇට්‍රිබියුට් එකක් විතර ගන්න පුළුවන් මේ. හරිද? හොඳයි යාළුවෝ. හරිද? එතකොට ඒක වෙන්න ඕන ස්ටුඩන්ට් කියන එකේ ක්ලාස් මේ ස්ටුඩන්ට් කියන එකට එන්නේ නේද? මෙයාගේ ඇට්‍රිබියුට් එකක් විදියට age පාවිච්චි කරන්න පුළුවන්. හරි. හරි. ඊට පස්සේ අපි relationships ගත්තොත් ස්ටුඩන්ට් සහ ක්ලාස් අතර එතකොට එක ස්ටුඩන්ට් කෙනෙක්ට එක ක්ලාස් එකක් තියෙනවා. එක ක්ලාස් එකකට ස්ටුඩන්ට්ස්ලා ගොඩක් ඉන්නවා. මේක එක ඒජ් එකක් අනුව හිතුවොත් දැන් සාමාන්‍යයෙන් දැන් ඇත්තටම ගත්තොත් එහෙනම් මේ කතන්දරේදී මේක අපිට අනිත් පැත්තට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ස්ටුඩන්ට්ස්ලා ක්ලාස් එකෙන් ක්ලාස් එකට අප් වෙවි යනවනේ ඒජ් එකත් එක්ක. එතකොට අපිට කියන්න පුළුවන් ස්ටුඩන්ට් කෙනෙකුට ක්ලාස් ගොඩක් තියෙනවා. එක් ක්ලාස් එකේ ස්ටුඩන්ට්ස්ලා ගොඩක් ඉන්නවා. ඒ විදිහට යන්නත් පුළුවන්. හරිද? ඒක one to many relationship එක identify කරන්නත් පුළුවන්. මේක තවදුරටත් කියන්නේ ගොඩක් analyze කරලා ගත්තොත් එහෙම අපිට මේක කියන්න පුළුවන් වෙනවා. මේක one to many relationship එකක් කියලා. මෙතන one to many කියන්නත් පුළුවන් අපිට. මොකද මේ පාර ස්ටුඩන්ට් මේකේ ඉන්නවා ඊළඟ පාර ඊළඟ ක්ලාස් එකට යනවා නේද? ක්ලාස් එකත් අවුරුද්දෙන් අවුරුද්දට මාරු වෙනවා. හැබැයි මේ වෙලාවේ මේ මොහොත ගත්තොත් නැත්නම් මේ එක ඊයර් එකක් ගත්තොත් ඊයර් එකට කරන්න ඩේටාබේස් එක හැදෙන්නේ. එතකොට මේක one to one relationship එකක් වෙනවා. ඊළඟ ස්ටුඩන්ට් සබ්ජෙක්ට්. එක ස්ටුඩන්ට් කෙනෙක් සබ්ජෙක්ට් ගොඩක් කරනවා. එක සබ්ජෙක්ට් එකකට ස්ටුඩන්ට්ස්ලා ගොඩක් ඉන්නවා. ඒකට many to many relationship එකකට m to m කියන්නත් පුළුවන් m to n කියන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. හරිද? ඊළඟ ටීචර් ගත්තොත් එක ටීචර් කෙනෙක් ළමයි ගොඩකට උගන්වනවා සහ එක ළමයෙකුට ටීචර්ස්ලා ගොඩක් උගන්වනවා. ඒක සබ්ජෙක්ට් එකක් නේද? many to many relationship එකක්. බලන්න ඔයාලා ER diagram එක මේ විදිහට තියෙන්න ඕනේ. කියන්න පුළුවන් m to n කියලා. බලයි බලන්න අඩුපාඩු තියෙනවද කියලා සහ අපහැදිලි තැන් තියෙනවනම් අහන්න ළමයි. හරිද? ඔව්. මේ ඒජ් කියන ඇට්‍රිබියුට් එක ක්ලාස් කියන එන්ටිටි එකට එන්න බැරිද? සාමාන්‍යයෙන් අපි වයසක් අපි හිතමු ඒක එහෙම ගන්නත් පුළුවන් කියන්නේ දැන් අපි හිතමු ක්ලාස් එකට මේකට වයස අවුරුදු 15 අය තමයි මේ ක්ලාස් එකේ ඉන්නේ. එහෙම ස්ටුඩන්ට් ඒජ් කියන එක අපිට ක්ලාස් එකට දාන්න පුළුවන්. හැබැයි දැන්
සර් ප්‍රශ්නේ තියෙන්නේ මේ class according to their age කියලා. ඒජ් කියලා. එතකොට මේ හරි අපි දැන් 10 පන්තිය 10 නම් අවුරුදු 16 ළමයි 16 ළමයි 10 පන්තිය. හරි පුතේ එහෙම ගන්න පුළුවන් ගැටලුවක් නැහැ. සර් මේ ක්ලාස් එකේ අයගේ ඒජ් එක මේක කියලා දාන්න පුළුවන්. හරිද? හරි. සර් ඔව්. සර් මේ ටීචර් එකට සර් ක්ලාස් එකත් එක්ක සම්බන්ධයක් නැද්ද මොකද? අපිට කියන කතාවේ හැටියට ටීචර් කෙනෙකුට ක්ලාස් එකක් අසයින් කරලා කියලා නැහැ නේද? ටීචර්ස් සබ්ජෙක්ට් ගන්නවා කියලා නේද තියෙන්නේ බලමු. හරි මේකෙදි කියනවා some teachers teach multiple subjects and for a subject there can be more teachers. ඒතකොට ටීචර්ස් ලාට ක්ලාස් එකක් අසයින් කරලා කියලා නෙවෙයි කියලා තියෙන්නේ. සබ්ජෙක්ට් වල ටීචර්ස් ලා ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. දැන් අපි ගන්න සිනාරියෝ එක අපි ක්ලාස් ටීචර් කෙනෙක් ඉන්නවා කියලා. ඒතකොට එහෙම ඒ විදිහේ සිනාරියෝ එකක් අපිට ආවොත් ඒකදී අපිට කියන්න පුළුවන් කෙලිම ටීචර්යි මේක අතර රිලේෂන්ෂිප් එක හදන්න පුළුවන්. මේ කියන කතාවේදී තියෙනවා ටීචර්ස් ලා කරන්නේ සබ්ජෙක්ට්ලු. ඒකට අදාළ සබ්ජෙක්ට් එකට තමයි ටීචර් කෙනෙක් ඉන්නේ. ඒතකොට නම් කනෙක්ෂන් එක තියෙන්නේ සබ්ජෙක්ට් සහ ටීචර් අතර. ඒක දරුවනේ අපිට කේස් ස්ටඩි එක ඇතුලේ කියන විදිය අනුව හරිද? කියන්නේ අපිට සමහර අවස්ථා දෙන අපිට හිතන්න මේ දීලා තියෙන ඉන්න මෙතන තියෙනවා further a teacher will be assigned as a class ඔව් හරි මම දැක්කේ නෑ. හරි. More teachers in the school. Further a teacher will be assigned as a class teacher for each class. එක ටීචර් කෙනෙකුට එක ක්ලාස් එකක් තියෙන ක්ලාස් එකකට එක ටීචර් කෙනෙක් ඉන්නවා නේද? හරි. ඒකට ගත්ත හැකි නේද එහෙම? ඔව් ඔව් දරුවෝ ගන්න ඕනි අනිවාර්යයෙන්. හොඳයි හරිද ගන්න ඕනි. මේක තියෙනවා. 1 to 1 එකක් හරිද? අපිට මෙහෙම ගන්න වෙනවා. එක ටීචර් කෙනෙක් ක්ලාස් එකට අසයින් කරලා කියලා තියෙන නිසා 1 to 1 අර ගන්න වෙනවා හරිද? ක්ලාස් සහ ටීචර් සම්බන්ධයක් තියෙනවා. හරි හොඳයි තව අඩුපාඩු හරි මොන හරි ගැටලු තියෙනවද කතා කරන්න දේවල් අපිට හරි අපි යන ඊළඟ ප්‍රශ්නට යමු හරි මේකත් මම වෙලාව දෙන්නම් ඩයග්‍රෑම් එක අඳින්න ඊට පස්සේ අපි ඩිස්කස් කරමු හරිද
නිශාන්ත මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුතා බලන්න. නිශාන්ත නිශාන්ත හරි ප්‍රශ්නයක් තියෙනවා මේ ස්ටුඩන්ට් entity එක parents name and contact number කියන. හරි නිශාන්ත ඔයා හොඳයි එහෙම හිතපෙක හරිද? එතකොට ඒකේ අපිට data මෙතන දැන් මම යන්නම් පිටිපස්සට. හරි. මේක කියන්නේ as student details student ගේ detail විදියට their registration number name date of birth address parents name and contact number. එතකොට මෙතන මේ කියන්නේ student ගේ contact number එක ගැන. නේද? student සහ parent ගේ නම. එතකොට student සම්බන්ධව තමයි මේ detail ටික කියන්නේ. අපිට වෙනම මේකෙත් කොහේ හරි තිබුණා නම් parent ගේ නම, parent ගේ contact number, parent ගේ address එක. අන්න ඒ වගේ දේවල් ටිකක් තිබුණා නම් අපිට ඒතර ගන්න පුළුවන් parent කියන entity එකක්. එයාගේ තමයි මේ ටික කියලා අරගන්න පුළුවන් පුතේ. බයි දැනට මේකේ කියන විදිහට මේ student details එකනේ කියන්නේ. ඒතර student සම්බන්ධව තියාගන්න data තමයි මේ කියන්නේ. ඒතකොට මේ contact number කියන එක අදහස් වෙන්නේ student ගේ contact number එක කියන එක. ඒ නිසා ඒතර අපිට අර විදිහට ගන්න බැරි වෙනවා. හරි.
හරි ළමයි. අපි මේක බලුවොත් design a database for a sport club. There are members of the club and they will participate different sport available in the club. ඒකේ තියෙන එක එක ක්‍රීඩාවල සහභාගී වෙනවලු. Some will participate as players and some of them will participate the sport as leaders. අපි දැන් මෙතන පොඩි වෙනස් දෙයක් කතා කරනවා. සමහරු දැන් රිලේෂන්ෂිප් එක ගැන තමයි කියන්නේ. ඒතකොට ස්පෝර්ට් එකයි මෙම්බර්යි අතර රිලේෂන්ෂිප් එකක් තියෙනවා. මෙම්බර්ස්ලා ස්පෝර්ට්ස් කරනවා. සමහරු ප්ලේයර්ස්ලා විදිහට පාර්ටිසිපේට් කරනවා. සමහරු ලීඩර් විදිහට පාර්ටිසිපේට් කරනවා. හරි. කියමු one member can participate multiple sports. Member ID, name, date of birth, age, phone number and the address are the details which are necessary to register as a member. The detail of the sport name, coach and the date must be saved on the database. So the entities මේක අපිට හම්බ වෙන්නේ දෙකයි නේද? හරි. එතකොට අපි එකක් තමයි යන entities ගත්තොත් entities තියෙනවා දෙකක්. member තියෙනවා sport තියෙනවා. member කෙනෙක් ගත්තොත් මේ තමයි detail. age එක, date of birth, member ID එක, member name, address, phone number. member ID එක අරගෙන ඒක primary key කරන්න පුළුවන්. sport එක ගත්තාම sport name, coach එකයි, date එකයි, sport ID එකක්. ස්පෝර්ට් නේම් එක සාමාන්‍ය රිපීටඩ් නැහැ කියන අපි දන්නවා නේද? ක්‍රිකට් කියලා තියෙන එකයිනේ. ඒතර මේ ලෝකේ ක්‍රිකට් කියලා තව ගේම් එකක් නැහැ. ෆුට්බෝල් කිව්වොත් ඒකයි තියෙන්නේ. ආයේ ඒ කියන්නේ යුනික් නේද? මේ ස්පෝර්ට් නේම් කියන්නේ යුනික්. හැබැයි ස්පෝර්ට් නේම් එකක් අපි ගොඩක් වෙලාවට නමක් පාවිච්චි කරන්නේ නැහැ දරුවනේ. මම කලින් කිව්වා වගේ හැමතිස්සම අපි ID එකක් පාවිච්චි කරන්න උත්සාහ කරනවා. හේතුව තමයි නමක් ගත්තොත් අපිට අකුරු වල පොඩි පොඩි වැරදීම් වෙලා මේක වෙනස් වෙන්න තියෙන අවස්ථා තියෙනවා. හැබැයි නම්බර් එකදී එහෙම තියෙන අවස්ථාව අඩුයි. නැහැ කියලා නෙමෙයි කියන්නේ අඩුයි. ඒ නිසා ගොඩක් වෙලාවට අපි ප්‍රයිමරි කී එක විදිහට ID එකක් ඩිෆයින් කරගන්නවා මේ නමක් නම් භාවිත වෙන අවස්ථාවලදී. හරි. ඊළඟට දැන් මේකේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. මේ අතර රිලේෂන්ෂිප් එක තියෙනවා. අපිට පුළුවන් මෙම්බර් කෙනෙක් ස්පෝර්ට් ගොඩක් කරනවා. ඒ ස්පෝර්ට් එකට මෙම්බර්ස්ලා ගොඩක් ඉන්නවා. ඒක තවත් අපිට මේ ප්‍රශ්නේ ඇතුලේ තේරෙනවා නේද? And they will participate different sports available in the club. Some will participate as ඊට පස්සේ කියන්නේ අපි ළම එක ක්‍රීඩාවක් ගත්තාම අනිවාර්යයෙන්ම ගොඩ දෙනෙක් ඉන්න ඕන කියන එක අමුතුවෙන් කියන්න දෙයක්වත් නැහැ. එක්කෙනෙක් ක්‍රීඩා ගොඩක් කරනවා කියලා තියෙනවා. මෙන්න මේ වාක්‍යය වැදගත් ළමයි. ඒ තමයි some will participate as players and some of them will participate as leaders. එතන කියනවා මේ සම්බන්ධතාවය ඇතුලේ member සහ sport නේ. එතකොට මේ එක member කෙනෙක් sports ගොඩක් කරනවා. එක ස්පෝර්ට් එකට මෙම්බර්ස්ලා ගොඩක් ඉන්නවා. ඒ කතාව දැන් හරි. ආයෙ කියනවා මොකද්ද? සමහර මෙම්බර්ස්ලා පාර්ටිසිපේට් වෙනවලු ප්ලේයර් කෙනෙක් විදියට. සමහරු මෙයාලගේ ලීඩර්ස්ලා. ඒ කියලා කියන්නේ එහෙනම් මේ සම්බන්ධතාවය අපිට තව රෝල් එකක් තියාගන්න වෙනවා. නැත්නම් තව සෝරි ඇට්‍රිබියුට් එකක් තියාගන්න වෙනවා. මෙන්න මේ data එක තියාගන්න. ඒ කියන්නේ අපි තු මෙම්බර්ස්ලා 1 2 3 ABC කියලා මෙම්බර්ස්ලා ඉන්නවා කියලා. A කියන මෙම්බර් අපි තු ක්‍රිකට්, ෆුට්බෝල්, L කියලා තුනක් තියෙනවා. A කියන කෙනා ක්‍රිකට් උත් ගහනවා, ෆුට්බෝල් උත් ගහනවා. මෙයා L එක ගහනවා. මෙයා L එක සෙල්ලම් කරනවා, ක්‍රිකට් උත් සෙල්ලම් කරනවා. මෙයා අපි තුන් මෙයාත් මේ ස්පෝර්ට් දෙක කරනවා. කොහොම සම්බන්ධ වෙනවනේ. එතකොට මේ සම්බන්ධය දැන් සමහරලාට මෙන්න මේ A කියන කෙනා ක්‍රිකට් ටීම් එකේ ලීඩර් වෙන්න පුළුවන්. එහෙනම් එයාගේ මෙන්න මේ සම්බන්ධය හැදෙන්නේ මෙයා ලීඩර් කෙනෙක්. අපි තුන් මේ C කියන කෙනා L ටීම් එකේ ලීඩර්. එයා මේකේ ලීඩර්.
එතකොට එහෙනම් මේ රිලේෂන්ෂිප් එකේ දැන් අපිට තේරෙනවා තව දත්තයක් තියාගන්න වෙනවා. මොකද්ද? එක්කෙනෙකුට හැදෙන එයා මෙයා සහභාගී වෙන්නේ ප්ලේ කෙනෙක් විදියටද ලීඩර් කෙනෙක් විදියටද කියලා. ඒ නිසා ළමයි සමහර ER diagrams අපිට අඳිනකොට මෙන්න මේ many to many relationships එන අවස්ථාවලදී ගොඩක් වෙලාවට අපිට සිද්ධ වෙනවා attributes define කරන්න මෙන්න මේ relationship එකට. කියන්නේ මෙයාටත් attributes තියෙන්න පුළුවන්. එතකොට මේකේ මම අලුතෙන් attribute එකක් හදුවා role කියලා. ඒකෙන් මට විස්තර කරන්න පුළුවන් මේ member මේකට සහභාගී වෙන්නේ player කෙනෙක් විදියටද එහෙම නැත්නම් leader කෙනෙක් විදියටද කියලා. එහෙනම් මේ data එක ඇතුළත් වෙන්න ඕනි relationship එකට දාලවනේ. ඒ නිසාම ළමයි අද ඉගෙන ගන්න. එතකොට අපි මෙහෙම ගන්න ER diagram එකක් ඇතුලේ සමහර attributes අපිට define කරන්න සිද්ධ වෙනවා මෙන්න මේ relationship එකට අදාළවත්. එහෙනම් එතකොට මේ කතන්දරය ඇතුලේ role කියලා මම attribute එකක් define කරනවා. ඒක define වෙන්නේ නැත්නම් ඒක තියෙන්නේ relationship එකට තමයි සම්බන්ධ වෙන්නේ. මේක අපි එතකොට logical diagram වලට යනකොට නම් තාම පැහැදිලි වෙනවා. හරිද? කොහොමද මේක වෙන්නේ කියන එක. දැනට එතකොට තේරුම් ගන්න සමහර attributes තියෙන්න පුළුවන්. අපිට ඒවා entity එකකට නැතුව relationship එකකට ඇතුළත් කරන්න වෙනවා. ඒත් මේක පැහැදිලි කරගත්තොත් member කෙනෙක්ගේ relationship එකට තමයි අදාළ වෙන්නේ. අර එයා player ද නැත්නම් leader ද කියන එක. ඒක දැන් member ගේ attribute එකකට දාන්න බෑ අපිට නේද? ඇයි member ගේ අපි තු member ගේ දැම්ම කියලා role එක කියලා. එතකොට එක member කෙනෙක් තියාගත්තාම මොකද player ද role නැත්නම් leader ද තියාගන්න නේද? එතන data එකක් දාන්න බැරුව වෙනවා අපිට. ඒක member ගේ attribute එකක් නෙවෙයි. එයා එකක leader වෙන්න පුළුවන් එකක player කෙනෙක් වෙන්න. එතකොට අපිට එයා යටතේ ඒ record එක ඇතුලේ ඒක දාන්න බෑ. sport එකට දාන්නත් බෑ නේද? sport කොහොමද දාන්න බෑ. ඒ නිසා එහෙනම් මේ attribute අපිට ගන්න වෙන්නේ relationship එකත් එක්ක. හරිද? මේවට අපි logical diagram වලට නැත්නම් මේ logical scheme එකට යන කතා කරද්දී තව ඔයාලා පැහැදිලි වෙන්න. හරිද? හරි. එහෙනම් මේ කියපු කතාව ඔයාලට තේරුණාද? මොන හරි අහන්න දෙයක් තියෙනවද? සහ ඔයාලා diagram එකත් ඕක වෙනස් වෙන්නේ නැති. ඒතර මේක නිවැරදි කරගන්න. සහ ඒක නොතේරුණා නම් කියන්න මම ආයෙ පැහැදිලි කරන්නම්. හරි. අලිෆ් question එකක් තියෙනවද? හරි දරුවනේ අපි ඊළඟ ප්‍රශ්නට යමු. හරි කලින් වගේමයි ප්‍රශ්න කියවන්න. ප්‍රශ්න කියවන්න තනියම උත්සාහ කරන්න අදින්න ER diagram එක. There is a rent-a-car shop and they have asked for a database to automate their business. The car owners can register with the shop and rent their vehicle through the shop. Now owners ලාට යාලා ඒ කාර්ය register කරන්න පුළුවන්. Car owners must provide their name, NIC address, phone number in their registration. මෙතන විතර අපිට identify කරන්න පුළුවන්. owner car owner කියලා කියන්නේ entity එකක්. ඊට පස්සේ යාගේ attribute තමයි මේ තියෙන්නේ. ඊළඟට vehicle number, chassis number, vehicle type and condition are the detail to be kept in the database for a vehicle. නම් වාහන ගැනත් detail තියා ගන්නවලු. ඒ නිසා නම් වාහනය vehicle කියලා කියන්නේ මෙයාගේ entity එකක්. The owner can register multiple vehicles in the shop. The database must store detail about customers. Customer ගැන detail උත් මෙයාගේ තියා ගන්න ඕනේ.
their name, NIC and contact number are the detail necessary. Customers can take away any vehicle and mileage of the trip and payment for the trip must be recorded in the database. දැන් කියනවා customers ලට වාහන අරන් යන්න පුළුවන්ලු. ඒකේ mileage එක trip එකේ mileage එක සහ payment එක මේ දෙකත් record කරගන්න ඕන database එකේ. දැන් ළමයි අපි හිතන්න ඕනේ එහෙනම් මොනවද අපිට මේක පේනවා මේ තියෙන දේවල් ටික නේද මොනවද name NIC address phone number ඒ ඔක්කොම ඕනගේ detail. ඊට පස්සේ chassis number vehicle number ඊට පස්සේ condition එක type එක ඒවා vehicle එකේ attributes නේද. ඊට පස්සේ NIC contact number name මේ දේවල් customer ගේ attributes. එතන payment එක මේ අපිට දැන් මීට වඩා entries මේක අඳුර ගන්න නැහැ නේ. entries තුනයි තියෙන්නේ. car owner ඉන්නවා vehicle තියෙනවා customer ඉන්නවා. එතකොට payment එක කියන්නේ එහෙනම් කාගේ attribute එකක්ද? mileage of trip කියන්නේ කාගේ attribute එකක්ද? customer ගෙත් නෙමෙයි owner ගෙත් නෙමෙයි vehicle එකේ වෙන්නත් බෑනේ. එක trip එක mileage එක vehicle එකේ attribute එකක් වෙන්න බෑනේ. ඔයාලා හිතන්න මෙහෙම හිතන්න එතකොට. දැන් එක vehicle එකක විස්තර ටික එක record එකක් තියෙනවා. ඒ record එකේ trip එකේ mileage අපිට දාන්න බෑනේ. payments දාන්නත් බෑ. එහෙනම් ළමයි දැන් ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ එතකොට මේ mileage of the trip කියන එක සහ payment කියන එක එහෙනම් එක entity එකකටවත් අයිති වෙන attributes නෙවෙයි. හැබැයි ඒවත් data තියා ගන්න ඕනේ data. එහෙනම් මේක කොහටද අයිති වෙන්න ඕනේ? මේගොල්ලන්ගේ relationship එක නේද? මොන relationship එකද? vehicle එකක් අරන් යන්නේ customer කෙනෙක්නේ. එහෙනම් එයාගේ එක hire එකකට sorry එක rent කරපු එක තැනකට තමයි payment accept වෙන්නේ සහ mileage එක. එයා කිලෝමීටර 300ක් ගියා මෙන්න payment එක. එහෙනම් ළමයි මෙන්න මේ attributes දෙක set වෙන්නේ vehicle එක සහ customer අතර තියෙන relationship එකට. හරි. අපි යමු ER එකට. මේ තමයි entities තුන. ඕන සම්බන්ධව තියාගන්න detail. ඕනගේ ID එකක් අපිට තියාගන්න ඕන. නමින් අපිට මේ primary key කරන්න බෑ. ඒ නිසා ID එකක් අපිට දාන්න වෙනවා. vehicle එකේ details අපිට vehicle number එක පාවිච්චි කරන්න පුළුවන් නේද? ඒකත් ID එකක්නේ. ඒතර කිසිම ගැටලුවක් නැහැ vehicle number පාවිච්චි කරන්න පුළුවන්. customer ගෙත් එහෙමයි. customer ID එකක් අපිට ගන්න වෙනවා customer ගේ නම පාවිච්චි කරලා NIC පාවිච්චි කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒත් අපි අර සාමාන්‍ය සිස්ටම් එකකට යනකොට එක ෆෝමැට් එකකට යන එක හොඳයි. ඒ නිසා ප්‍රැක්ටිස් එකක් විදියට ID එකක් අපි දා ගන්නවා. NIC පාවිච්චි කරන්න බැරි කමක් නැහැ. හරිද? vehicle එකක් ඕන කෙනෙකුට vehicle එකක් තියෙන්නේ. ඒතර කියනවා එක කෙනෙකුට vehicles කීපයක් මේ rent කරන තැනට දෙන්න පුළුවන්. ඒ කියලා කියන්නේ එක vehicle එකක් එක ඕන කෙනෙක් ගත්තොත් vehicles කීපයක් එයා දීපුවා තියෙනවා. එක ඕන කෙනෙකුට අයිති vehicles කීපයක් මේ shop එකේ තියෙනවා. හැබැයි එක vehicle එකක් සාමාන්‍ය අයිති වෙන්නේ එක්කෙනෙකුට විතරයි. ඒ නිසා මේක one to many relationship එකක් වෙනවා. ඔයාලා මේ relationship එක දානකොට හරියට තේරුම් ගන්න ලියන්න. අපි ගන්නේ එක vehicle එකකට එක ඕන කෙනයි. එක ඕන කෙනෙකුට vehicles ගොඩයි. එහෙම තමයි මේ සම්බන්ධතාවය හැදෙන්නේ. ඒතකොට ඒක දාද්දි හරියට තේරුම් ගන්න තියාගන්න. හරිද? ඊට පස්සේ vehicle and customer. එක customer කෙනෙකුට vehicles ගොඩක් ගන්නවනේ. අද එකක් කරගන්නවා හෙට තව එකක් ගන්නවා. එක vehicle එකකුත් එහෙමයි නේද? අද එක්කෙනෙක් කරනවා හෙට තව එක්කෙනෙක් කරනවා. එහෙනම් මේක many to many relationship එකක්. අර අනිත් attributes එක set වෙන්නේ මෙන්න මෙතනට. මේ relationship එක නේද? මම මේ vehicle එක මේ දවසේ අරන් ගියා. ඒකේ මෙච්චර mileage එකක් මෙච්චර payment එකක්. ඒකට attributes දෙකම set වෙන්නේ නම් අර කියන relationship එකට. හරි. ඒකට ER එක හරියට තේරුම් ගන්න සහ ඔයාලට මේකේ ප්‍රශ්න තියෙනවා අහන්න ළමයි කියන්නේ ඔයාලට මේ mileage සහ payment මෙතෙන්ට ආවේ කොහොමද කියලා අපහැදිලි නම් කතා කරන්න. හරිද? හැමෝම මේක හරියට තේරුම් ගන්න ඕනේ. අමාරු දෙයක් නෙවෙයි. හැබැයි ඔයාලට ඉතා වැදගත් වෙනවා. හරිද?
හරි හැමෝටම පැහැදිලිද කියන්නේ? ඊට පස්සේ අපි එතකොට මෙතනින් හරි දිනිතිගේ ප්‍රශ්නේ ට්‍රිප් කියලා වෙනම ඇට්‍රිබියුට් එකක් අරන් ඒකට පේමන්ට් කියලා සහ මයිලේජ් කියලා දාන්න බැරිද කියලා නම් පුළුවන් පුතේ. ගැටලුවක් නැහැ. ඇත්තටම ගත්තොත් අපි ඊළඟ ලොජිකල් ස්කීම් එකට යනකොට ඇත්තටම වෙන්නේ ඒ වගේ වැඩක් තමයි. මෙතනට වෙනම ටේබල් එකක් එනවා. මම ඒක උඩ ඊළඟට පැහැදිලි කරන්නම්. උඩ මේකෙදි වෙනම ඇට්‍රිබියුට් එකක් ට්‍රිප් කියලා අරගෙන එහෙම සම්බන්ධ කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඒක හරියට මම ඔයාලට කියන්නම්. අපිට මෙහෙම කරන්න පුළුවන් තමයි. සර් මේක ඇට්‍රිබියුට් දෙයක් වෙනවා. අපිට යට තව ඇට්‍රිබියුට් එකක් ගන්න වෙනවා trip id කියලා නේද? primary key කරන්න එකක් තියෙන්න ඕනේ. හරි. එතකොට ගත්තාම relationship එක වෙන්නේ මේ විදිහ එකක්. එහෙම ගන්න පුළුවන්. එතකොට එක vehicle එකකට trips ගොඩක් තියෙනවා. හැබැයි ඒක trip එකකට තියෙන්නේ එක vehicle එකයි නේද? මේක එක record එකකට තියෙන එක vehicle එකයි. අනිත් පැත්තෙන් ගත්තාම එක customer කෙනෙකුට trips කීපයක් තියෙන්න පුළුවන්. හැබැයි trip එකට ඉන්න එක customer කෙනයි. මේක හරිද? අර වැඩේදිත් අපි අර කලින් කියපු විදිහට මෙතනින් relationship එක අරගෙන මේකෙදි වෙන්නේ ඇත්තටම මෙන්න මේ කතාව තමයි. ඒතකොට මේක අපි ඊළඟ ලොජිකල් ස්කීම එකකට ගිහිල්ලා අපි දැන් මේක මේ ටේබල්ස් එක හදනකොට ඔයාලට පැහැදිලි වෙනවා මේ විදිහ වැඩක් තමයි වෙන්නේ නැත්තම්. තව ටේබල් එකක් මේක ඩිෆයින් වෙනවා. හරි. දිලිත් හොඳයි දුවා ඒක අහපේක හරිද? හරිම එහෙනම් එතකොට අපි දැන් conceptual schema එකෙන් level එකෙන් ඊළඟ level එකට මාරු වෙන්න යන්නේ. එතකොට conceptual level එකේදී අපි කරන්නේ මොකද? මෙන්න මේ කියන ER diagrams ටික define කරගන්න එක. හරි. එහෙනම් අපි අනිත් ටිකත් පටන් ගමු. හරි. එතකොට ඔයාලා දැන් primary key සහ foreign key කියන එක දන්නවා. එතකොට ආයේ පොඩි උදාහරණයකින් එක චුට්ටක් කතා කරගෙන අපි ඉස්සරහට යමු. මේකේ ළමයි tables දෙකක් තියෙනවා. එකක් book author id title ISBN සහ publisher. ඊළඟ table එක තමයි author table එක author id name contact description. හරි. සාමාන්‍යයෙන් අපි දැන් logical level එකට ආවට පස්සේ අපි කරන්නේ table design කරන එකනේ. එතකොට මේ table design කරද්දී මේක ලියන ක්‍රම කීපයක් තියෙනවා. අපිට මේක පැහැදිලි වෙන ක්‍රමයක් හරිද? එහෙම විශේෂයෙන් මේ ක්‍රමයෙන් ලිය යුතුයි කියලා නැහැ. ඒතර මේ තමයි ෆලෝ කරන එක විදියක්.
ඔයාලට පේනද මේ තියෙන්නේ ටේබල් එකේ නම. ඊට පස්සේ වරහන් ඇතුලේ attributes එක. ටේබල් එකේ නම වරහන් ඇතුලේ attributes එක. ඒත් මෙහෙම අපිට ටේබල් එකක් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට ලියන විදියකුත් තියෙනවා. ටේබල් එක ඊට පස්සේ attributes එක. auth id title SPN මේ විදිහට ලියන්නත් පුළුවන්. අපි ටේබල් ලියද්දි මෙහෙම වගු ගහලා එහෙම ලියන්න අවශ්‍ය නැහැ. මේක තමයි සාමාන්‍යයෙන් භාවිතා කරන ක්‍රමේ අපි ටේබල් එකක් ලියන්නේ. ඒතර book table එක මේ තියෙන්නේ attributes එක. හරි එහෙනම් මේකේ දැන් අපිට foreign key එකක් දාගන්න වෙනවානේ. sorry primary key එකක් හදාගන්න වෙනවානේ. එහෙනම් book කියන එකේ අපිට තමයි මොකද්ද primary key කරන්න වෙන්නේ? auth id title ISBN publisher. auth id එක කායගත්ද මේ? ඒක book එකක් නෙවෙයි නේද? auth ගේ id එක. ඒක පොතට අදාළ එකක් නෙවෙයි. title එක සාමාන්‍යයෙන් දිග නමක් සමහර පොත්වල වෙනවා. ඒතකොට title එක කියන එකට පාවිච්චි කරන්න අමාරුයි. එහෙනම් international book identification number තමයි ISBN කියලා කියන්නේ. publisher කියලා කියන්නේ මේක publish කරන කෙනා. එහෙනම් දරුවනේ අපිට මේකේ primary key විදිහට පාවිච්චි කරන්න වෙන්නේ මෙන්න මේ ISBN එක. සාමාන්‍යයෙන් පොතකට යන registration number තමයි අපි කියන්නේ ISBN කියලා. හරි author table එකේ මොකද පාවිච්චි කරන්නේ? author table එකේ අපිට author id පාවිච්චි කරන්න වෙනවා primary key විදියට. හරි එහෙනම් foreign key කියන්නේ මොකක්ද? foreign key කියලා කියන්නේ මේ table දෙක connect කරන්න. මෙයයි connect කරන්න අපිට සිද්ධ වෙනවා එක table එකක තියෙන primary key එකක් අරන් ගිහිල්ලා අනිත් table එකට දාන්න. එක table එකක primary key එකක් අනිත් එකට දාන්න වෙනවා. එහෙම අපි ගෙනියන primary key එකට අපි කියනවා අනිත් table එකේ foreign key එක කියලා. එහෙනම් ළමයි මෙන්න මේ auth id එක අරන් ගිහිල්ලා මෙතෙන්ට දාලා තියෙනවානේ. ඒ නිසා මොකද වෙන්නේ? මෙන්න මේ auth id එක මේකේ foreign key එක වෙනවා. මේක primary key එක. ඒතර අපි එක table එකක තියෙන primary key එකක් relationship එකක් හදන්න අරන් ගිහිල්ලා තව table එකකට දැම්මට පස්සේ ඒක මේ book table එකේ primary key. හරිද? මේක නෙවෙයි. book table එකේ primary key එක වෙනවා. එහෙනම් දැන් අපි කරන්නේ අපි අර ER diagram එකේ identify කරපු මොනවාද relationship වලට අනුව මේ primary keys අනිත් table වලට දානවා foreign keys විදියට ඒ relationship එක define කරගන්න. ඒතර මෙතනින් තමයි relationship එක හැදෙන්නේ. අපි අර ඊතලෙහි අඳුපෙක. හරි. තමයි මේකේ අපි table එක ගමු. ඔයාලා මට chat එකේ reply කරන්න. student table එකේ මොකක්ද primary key එක වෙන්න ඕනේ? student table එකේ නම් student id එක නේද? හරි. class table එකේ class table එකේ class id. teacher table එකේ teacher id. මෙන්න මේ sport කියලා table එකක් තියෙනවා දැන්. ඒකේ තියෙනවා sport name, coach, practice date. මේකේ තියෙන විදියට හරිද? මේ මෙතන දීලා තියෙන විදියට නම් මොකක්ද අපිට ගන්න? sport name එක. අපිට sport name එක තමයි ගන්න වෙන්නේ.
ඊළඟට දෙනවා student sport කියලා table එක. එයා student ID, sport name, captaincy. මේ table එක ගැන හිතුවොත් දැන් ප්‍රශ්නයක් තියෙනවා නේද? student ID ගන්න බෑ. ඒක student ගේ primary key. sport name එක ගන්නත් බෑ. captaincy කෙනෙක් ගන්නත් බෑ නේද? එහෙනම් අපිට තේරෙනවා දැන් මේ student sport කියන table එකේ අපිට primary key කරන්න field එකක් නැහැ දැනට. දැනට එහෙම field එකක් නැහැ. හරි. අපි බලමු දැන් ඉස්සරහට. හරිද? එහෙනම් මේකේ ඊළඟ primary key බලුවොත් අපි student table එකේ තියෙනවා class ID එක දාලා නේද? දැන් මොකද කරලා තියෙන්නේ මේ class එක මෙයාට connect කරන්න තමයි class ID එක මෙතෙන්ට ගෙනලා තියෙන්නේ student table එක. එහෙනම් student table එකේ class ID කියලා කියන්නේ foreign key එකක්. මෙයාගේ තියෙනවා teacher ID එක. teacher ID එක මෙයාට අයිති එකක් නෙවෙයි teacher ID කියලා කියන්නේ teacher table එකේ primary key. එහෙනම් මෙතෙන්ට ගෙනත් තියලා තියෙන්නේ මේ relationship එකක් හදන්න. එහෙනම් ඒක මොකද්ද වෙන්නේ? ඒක foreign key එකක් teacher ID. මේකේ foreign keyයක් නැහැ නේද? මේකෙත් foreign keyයක් නැහැ. මේකේ foreign keys දෙකක් තියෙනවා. student ID තියෙනවා, sport name තියෙනවා. ඒතර මේ කොහොම foreign keys. එහෙනම් දැන් මේ තියෙන database එක ඇතුලේ අපිට identify කරන්න පුළුවන් primary key set එකක් තියෙනවා. මේක අපිට primary key කරන්න පුළුවන් field එකක් නැහැ. හැබැයි මේකේ foreign keys දෙකක් තියෙනවා. දැන් සම්බන්ධතා ටික හදනවා මෙන්න මෙහෙම. student සහ class සම්බන්ධ වෙනවා class ID එකකින්. teacher සහ class සම්බන්ධ වෙනවා teacher ID එකකින්. student සහ sport සම්බන්ධ වෙනවා මෙන්න මෙතන අලුත් table එකක් හරහා student ID සහ sport name කියන table එක හරහා. ඒතර මෙහෙම තමයි දැන් foreign key primary key මේ database එක හැදිලා තියෙන්නේ. අපි දැන් ඉගෙන ගන්න යන්නේ කොහොමද මේකේ අපි දැන් teacher ID එක teacher class table එකට දැම්මේ. ඇයි class එකේ කරන් ගිහලා teacher එකට නොදාන්නේ. ඒ වගේ තියෙන ගැටලු ටික තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. හරිද? මේක තමයි අපි කියන relational integrity constraints කියලා. ඒතර අපි database එකක් හදනකොට මෙන්න මේ relational integrity constraint වලට තමයි හදන්න ඕනේ. එහෙම නැති වුණොත් මේකේ හරියට මේ keys නැත්නම් මේ relationships අපිට වැඩ කරන්නේ නැතුව යනවා සහ අපිට මේ හරහා data identify කරන්න බැරුව යනවා. එතකොට relationship එකක් strong relationship එකක් හදාගන්න සහ functional relationship එක හදාගන්න අපිට මේ කියන rules වලට තමයි මේ logical schema එකේදී වැඩ කරන්න වෙන්නේ. key constraint, domain constraint සහ referential integrity constraints කියලා තියෙනවා. එකින් එක කතා කරමු. key constraint කියලා කියන්නේ අනිවාර්යයෙන්ම primary key එකක් තියෙන්න ඕනේ. primary key එකක් තියෙන්න ඕනේ. සහ තවත් keys කීපයක් තියෙනවා identify කරපු. මෙන්න මේ keys වලින් අපිට primary key එක define කරන්න පුළුවන්. ඒ keys ටික තමයි අපි දැන් කතා කරන්න යන්නේ. එක key එකක් කියනවා ළමයි candidate key කියලා. එතන අපි table එකක් ගත්තම මේ table එකයි බලනවා මොනවද primary key කරන්න පුළුවන් fields තියෙන්නේ කියලා. primary key එක විදිහට තෝරගන්න පුළුවන් fields මොනවද? එතකොට දැන් මේ තියෙන table එක ගත්තොත් මේකේ තියෙන registration number, name, NIC, address, phone. කොහොම විස්තර ටිකක් තියෙනවා. එහෙනම් මේකේ දැන් අපි බලනවා ඉස්සලාම් primary key කරන්න පුළුවන් fields මොනවද? එහෙනම් candidate කියලා කියන්නේ the keys that can be used as a primary key. එහෙනම් මේක registration number පාවිච්චි කරන්නත් පුළුවන්, NIC පාවිච්චි කරන්නත් පුළුවන්. registration number එකයි NIC කියන දෙකම මොනවද එතකොට? candidate keys. candidate key කියලා කියන්නේ the fields which can be used as the primary key of the table. table එකේ primary key එක විදිහට use කරන්න පුළුවන් keys වල තමයි candidate key කියලා කියන්නේ. ඊළඟ primary key. අපි කරන්නේ නම් මොකද්ද? මෙන්න මේ candidate keys වලින් වඩාම ගැලපෙන එක primary key එක විදිහට use කරනවා. තෝරගන්නවා. අපි ආර කියනවා primary key. එහෙනම් මෙයාගේ දැන් registration number තියෙනවා, NIC තියෙනවා. මේක දැන් digits ගන්න අනුව ගත්තාම අපිට පහසු සහ reliability එක වැඩිම registration number එකේ. මොකද ඉලක්කම් හතරයි තියෙන වර්ධින තියෙන සම්බන්ධතාවය හරිම අඩුයි. ඒ නිසා registration number පාවිච්චි කරනවා primary key විදියට. So primary key is the value that can be used to identify a unique row
or unique record. Record එකක් තනියම අඳුර ගන්න පුළුවන් පාවිච්චි කරන පුළුවන් කී එක තමයි අපි කියන්නේ primary key එකක් කියලා. alternate key. දැන් අපි ආ registration number එක primary key එක විදිහට තෝරගත්තට පස්සේ NIC number එකක් තිබුණනේ candidate key එකක් විදිහට. ඒවත් use කරන්න පුළුවන්. ඒ නිසා යාට කියනවා alternate key එක කියලා. alternate key. අරක වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් අනිත් එක. ඒ කියන්නේ candidate keys වලින් අපි primary key එක තෝරගත්තට පස්සේ ඉතුරු වෙන keys වලට කියනවා alternate keys කියලා. ආයි කියන්නම් පළවෙනිම අපිට හම්බෙන්නේ candidate keys. table එකක් දිහා බලපුවම අපි ඉස්සෙල්ලාම identify කරනවා මොනවද primary key එක විදිහට තෝරගන්න පුළුවන් fields කියලා. ඒ ඔක්කොම එකතු ගත්තම අපි කියන යාට candidate keys. අපි එතනින් primary key එක වෙන් කරගන්නවා. ඒතර ඒක primary key එක. අර candidate keys වලින් ඉතුරු වෙන ටික තියෙනවානේ primary key එක වෙන් කරගත්තට පස්සේ. ඒවට අපි කියනවා alternate keys කියලා. composite key එක කියලා කියන්නේ සමහර අවස්ථා අපිට තියෙනවා primary key එකක් හරියටම table එකේ identify කරන්න බැරි. එහෙම අවස්ථාවලදී අපිට පුළුවන් fields දෙකක් එකට එකතු කරලා හෝ තුනක් එකතු කරලා නැත්නම් කීපයක් එකතු කරලා primary key එකක් හදාගන්න. ඒවට අපි කියනවා composite key එකක් කියලා. අපිට හරියටම primary key එකක් identify කරන්න බැරි අවස්ථාවලදී අපි fields කීපයක් එකතු කරලා primary key එක හදා ගන්නවා. ඒවට අපි කියනවා composite key කියලා. දැන් foreign key එක අපි දැන් foreign key එක දන්නවා එක table එක primary key එක අනිත් table එකට දැම්මට පස්සේ relationship එකක් හදන්න අපිට කියනවා foreign key එකක් කියලා. හරිද? හරිද? අපි example එකක් බලමු ටක් ගාලා. Librarian needs to create a software to handle book inventory in the library. පුස්තකාලයක book inventory handle කරන්න ඕනේ. And student can take one or maximum 5 books. Every book has author and there are a number of books belong to one author. Student කෙනෙකුට පොත් ගොඩක් ගෙනියන්න පුළුවන්ලු. හැම පොතකම author කෙනෙක් ඉන්නවා සහ authors-ලා කීප දෙනෙක් ඉන්නත් පුළුවන්. Sorry. Has a author and there are a number of books belong to one author. එක author කෙනෙක් එක පොතකට ඉන්නේ. හැබැයි එක author ගේ පොත් කීපයක් library තියෙනවා. Student name and registration number must be stored and for author name and author ID should be stored. Every book has ISBN and title. Book has store location and the location has the location ID and rack number. Location එකක් තියෙනවලු පොතකට. එතන තියෙනවලු එයාට location ID එකකුයි rack number එකකුයි ගහලා. කියන්නේ rack මේ rack එක මේ තමයි තැන පොත තියෙන කියලා එකක් තියෙනවලු. There is only one location for each book. හැම පොතකටම තියෙන්නේ එක එයා පොත තියෙන තැන එක තැනක් හැම එකම නේද? එමය මේ කියන්නේ. අපි ER එක මේකේ බලමු ටක් ගාලා. එතකොට පොත් තියෙනවා author identify කරන location කියලා කියන්නේත් මේකේ එතකොට entity එකක්. ඒ කියන්නේ මේ රාක්කේ තියෙන තැන පොත නේද location කියලා කියන්නේ. ඒකත් entity එකක් වෙනවා. ඊට පස්සේ student ඉන්නවා මේ කියන detail ටික තියෙනවා. දැන් ළමයි relationship ගත්තාම එක පොතකට තියෙන එක location එකයි සහ එක location එක තියෙන්නේ එක පොතයි. මේ රාක්කේ පොත තියෙන තැන තමයි location කියන්නේ. ස්ටුඩන්ට්ස්ලා ගත්තාම එක ස්ටුඩන්ට් කෙනෙක් පොත් ගොඩක් ගෙනියනවා සහ එක පොතකුත් ස්ටුඩන්ට්ස්ලා ගොඩ දෙනෙක් ගෙනියනවා. අද එක්කෙනෙක් ගෙනියනවා හෙට තව එක්කෙනෙක් ගෙනියනවා. එහෙනම් මේගොල්ලොත් ඒක many to many relationship එකක් වෙනවා. පොත සම්බන්ධව ගත්තාම මොකද වෙන්නේ? එක පොතකට ඉන්න එක author කෙනයි කියලා තියෙනවා. සහ එක author කෙනෙක්ගේ පොත් ගොඩක් library තියෙනවා. හරි. ඔයාලට මේ ER එක ඒතකොට දැන් පැහැදිලි වෙන්න ඕන PR diagrams ගොඩක් කරා මම ටක් ගාලා මෙතෙන් තමයි මේක සරල එකක් නිසා. හරි. මෙතෙන්ට නම් ගැටලු තියෙනවද කාටවත්? මේක පැහැදිලි නේද? මේ කතන්දරෙත් තේරුණාද?
හරි ළමයි. එහෙනම් අපි මෙතනින් දැන් ඉස්සරහට යනවා. මේ තියෙන date එකකුත් එක්ක ඔයාලට පැහැදිලි වෙන්න book table එක පොත් ISBN සහ title location ID one to one relationship එකක් නිසා අපිට කිසිම ගැටලුවක් නැහැ. මෙන්න මේකේ location ID එක අරන් ගිහිල්ලා මෙතෙන්ට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ISBN එක අරන් ඇවිල්ලා මෙතෙන්ට දාන්නත් පුළුවන්. මේක one to one relationship එකක් නිසා අපි මේකේ primary key එක ගෙනලා මේකට දැම්මත් මේ table එකේ primary key එක ගෙනලා මේ table එකට දැම්මත් කිසිම ගැටලුවක් නැහැ. එහෙනම් ළමයි දැන් ඉගෙන ගන්න තුන මෙතනින් අපි one to one relationship එකක් නම් තියෙන්නේ ER diagram එකේ අපි මේ logical schema එකේ table define කරනකොට අපිට එක table එකක primary key එක කිසිම ගැටලුවක් නැතුව අනිත් table එකට apply කරන්න පුළුවන්. ඒක one to one relationship එකක් නම්. හරි අපි ඊළඟ අවස්ථාවට යමු. දැන් බලන්න මෙන්න මෙහෙමයක් වෙනවා. දැන් මෙතන තියෙන්නේ one to many relationship එකක්. හරියට තේරුම් ගන්න මේ කතන්දරේ. one to one relationship එකක් තියෙන්නේ. අපි කලින් වගේම දැන් අපිට දැන් අපි මොකක් හරි මේ relationship එක හදන්න නම් එක table එකකින් අනිත් table එකට ගිහිල්ලා දාන්න ඕනේ primary key එක. ඒ නිසා මම කරන්නේ දැන් මේ ISBN එක ගෙනල්ලා මෙන්න මෙහෙම author table එකට දැම්මා. හරි. මේ one to many relationship එකෙන් කියන්නේ මොකක්ද? එක පොතකට ඉන්නේ එක author කෙනයි. හැබැයි එක author කෙනෙකුට පොත් ගොඩක් තියෙනවා. ඒක නෙමෙයි one to many කියලා කියන්නේ. දැන් මම මේ many පැත්තෙන් තමයි මොකක්ද මේ primary key එක අරගෙන ආවේ. many පැත්තෙන් දැන් තමයි ගෙනාවේ. ගෙනාලා one පැත්තට තමයි දැම්මේ මේ. one පැත්තරයි දැම්මේ. දැන් ළමයි අපි හිතමු මෙහෙම. සමන් කුමාර computer basic පොත ලියලා තියෙනවා. ඊට පස්සේ එයාම මොකද කරලා තියෙන්නේ? programming කියන පොතත් එයාමයි ලියලා තියෙන්නේ නේද? එහෙනම් ළමයි දැන් මේ author table එකේ වෙච්ච වෙනස්කම වලට තේරෙනවා නම් මෙන්න මේ නම. දැන් මේ නම repeat වෙන්න පටන් ගන්න තියෙනවා. නම විතරක් නෙවෙයි අපි මෙයාගේ තව විස්තර ගොඩාක් තිබ්බ කියලා. එහෙනම් මොකද වෙන්නේ? මේකෙන් එක එක එකතු වෙන්න මෙන්න මේ පැත්ත repeat වෙන්න ගන්නවා නේද? මෙයා තව පොතක් ලියලා තිබ්බ කියන්නේ ඒකට සමන් කුමාර කෙනෙක් තව තැනකින්. තව පොතක් තිබ්බොත් තව තැනකින්. එහෙනම් මේ එකම data එක ආයෙ repeat වෙන්න ගන්නවා. ඒ අපි මොකක් කරන්න ගියාමද එහෙම උනේ? මෙන්න මේ many තියෙන පැත්තේ table එකේ ඉඳලා primary key එක අරන් ඇවිල්ලා one තියෙන පැත්තට දාන්න ගියාම තමයි දැන් ඔන්න ඔය සිද්ධිය උනේ. මොකද සිද්ධිය උනේ? මෙයාගේ එක එක record එක මෙතෙන්ට connect කරන්න මේකේ තියෙන data repeat වෙන්න ගන්නවා. එහෙනම් මේක හොඳ ක්‍රමයක් නෙවෙයි. අපි අනිත් ක්‍රමය බලමු. අනිත් ක්‍රමය මොකද කරන්න පුළුවන්? author ID කරන් ගිහලා මෙතෙන්ට දාන එකනේ. හරි. අපි එහෙම කරලා බලමු. දැන් කරලා තියෙන්නේ මොකද්ද? 1 තියෙන පැත්තෙන් අරන් ගිහිල්ලා 1 තියෙන author table එකේනේ. මේකට දාලා තියෙනවා. හරි. එතකොට computer basic පොත ලියලා තියෙන්නේ මෙයා. මේක ලියලා තියෙන්නේත් මෙයා. එයා තව පොතක් තිබ්බොත් පොතේ නම අරගෙන යනවා. එහෙනම් පොත් මේක මොකද වෙන්නේ? මේ data මේ table එකේ තියෙන data ළමයි repeat වෙන්නේ නැහැ දැන් නේද? මේක කොහොම repeat වෙනවා? දැන් link එක හදන්න ඕනේ. හැබැයි මේ අනිත් data repeat වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාගේ record එකට හරියටම එකක් අපිට match කරලා දාන්න පුළුවන්. එහෙනම් ඔයාලා දැන් තේරුම් ගන්න ඕනේ තමයි මොකද්ද? one to many relationship එකක් තියෙන වෙලාවට අපි primary key එක අරගන්නේ one තියෙන පැත්තෙන්. ඒ පැත්තෙන් අරන් ගිහිල්ලා many තියෙන පැත්තේ table එකට තමයි දාන්නේ. අපිට මේ පැත්තට ගෙනල්ලා many පැත්තෙන් අරන් ආවිල්ලා මේ පැත්තට දාන්න බෑ. මේක වැරදි. එහෙම දැම්මොත් වෙන්නේ මේ පැත්තේ table එකේ එකම data එක repeat වෙන්න ගන්නවා. හරි. තේරුණාද වැඩේ? එහෙනම් ඒතකොට හදද්දී primary key එක අරන් ගිහිල්ලා foreign key එක විදිහට අනිත් පැත්තට දානවා. හැබැයි දාද්දී
1 තියෙන පැත්තකින් විතරයි අපිට primary key එක අරන් යන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ වගේමයි එහෙනම් many to many එකක් නේද? දැන් many to many තියෙන්නේ. දැන් අපි දන්නවා many පැත්තෙන් අරන් ගියොත් ප්‍රශ්නයක් වෙනවා. ඒ තමයි repeat වෙන්න ගන්නවා. එහෙනම් 1 පැත්තෙන්මයි අරන් යන්න. දැන් මේකේ හැටියට ගත්තාම අපිට 1 කියලා side එකක් නැහැ. මේ පැත්තත් many මේ පැත්තත් many. එතකොට එහෙනම් අපිට කරන්න සිද්ධ වෙනවා කොහොමත් repeat වෙනවනේ. many පැත්තෙන් අරන් ගියාම කොහොමත් repeat වෙනවා. ඒ නිසා ළමයි අපි කරන්නේ repeat වෙන ප්‍රමාණය අවම කරගන්න අලුතෙන් table එකක් හදනවා. මෙතෙන්ට දැම්මා මේකේ primary key එක. මෙතෙන්ට දැම්මා මේකේ primary key එක. මේක දැන් repeat වෙනවා තමයි. එකම data එක වැද විදිහ යනවා. හැබැයි foreign key දෙක විතරක් repeat වෙන්නේ. මේ data repeat වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න many to many කියන relationship එකක් තිබ්බොත් අපේ ER diagram එකක් ඇතුලේ අපිට සිද්ධ වෙනවා අලුත් table එකක් define කරලා මේ foreign නැත්නම් primary keys දෙක foreign key විදිහට apply කරන්න. ඒතර අපි අර කලින් කතා කරපු එකේදී අර කේදී අර trip එක උනේ. එහෙනම් මේ තමයි ඒකේ trip කියන table එක. මේකට එනම් car එකේ vehicle number එකයි customer ගේ ID එකයි අර අනිත් attributes දෙකත් මෙතෙන්ට තමයි දාන්නේ. mileage එකයි payment එකයි. ඒතර අර දිනිති යෝජනා කරා වගේ අපිට පුළුවන් මේකේ trip කියලා table එකක්ම අරගෙන ER එක ගන්නත් පුළුවන්. ඒතර මේ වගේ නරකද. හැමතැනම මෙහෙම කරන්න බෑ. ඒතර මේක වෙනම entity එකක් විතර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කොහොමත් many to many relationship එකක් නම් තියෙන්නේ අනිවාර්යෙන් තව table එකක් define වෙනවාමයි. හරි. එහෙනම් දැන් ඔයාලා තේරුම් ගන්න ඕන දේවල් මොනවද? එකක් තමයි one to one relationship එක අපිට මේ පැත්තෙන් මෙහාට ගෙනියන්නත් පුළුවන්, මේ පැත්තෙන් මෙහාට ගෙනියන්නත් පුළුවන්. one to many relationship එක one පැත්තෙන් ගෙනියන්න තමයි ඕනි, මේ පැත්තෙන් මෙහාට ගෙන්න බෑ, ඒක වැරදි. many to many relationship එක අපිට සිද්ධ වෙනවා මේ පැත්තෙනුත් එකක් අරගෙන මේ පැත්තෙනුත් එකක් අරගෙන අලුතෙන් table එකක් හදන්න. හරි. එතකොට ඔයාලා දැන් ER diagrams වලින් logical diagram වලට එනකොට මෙන්න මේ කතන්දරේ හරියටම අවබෝධ කරගෙන ඉන්න ඕනි. relationship එක අනුව අපි primary key එක අරන් ගිහිල්ලා foreign key එකක් විතර දාන්නේ කොහොමද කියන එක define වෙන්නේ relationship එකේ type එක අනුව. හරි. කියපු දේ පැහැදිලිද හැමෝටම? as මේකේ තව වාක්‍යයක් ඇද්දෙනවා when a student takes a book the lending date must be recorded accordingly. එහෙනම් මොකද වෙන්නේ? මේ සම්බන්ධය ඇතුළේ තව date එක එනවනේ. මෙයා කවද්ද මේක අරන් ගියේ? එහෙනම් ළමයි ඒක හැදෙන්නේ එතකොට මෙන්න මෙතන date මේ විදිහට මෙන්න මේ අලුතෙන් එන table relationship එක වෙනුවෙන් හැදෙන table එකේ තමයි මේ data ටික set වෙන්නේ. relationships වලට එන data add වෙන්නේ මෙන්න මේ relationship එක වෙනුවෙන් හැදෙන table එකට. උදාහරණයක් එක්ක බලමු අපි ස්ටුඩන්ට් ටේබල් එක. එතකොට මේ දැන් අපි ගත්ත කතන්දරේ තමයි මේ තියෙන්නේ. ස්ටුඩන්ට් සහ බුක් අතර තියෙන්නේ අපි මෙහෙම ගමුකෝ නේද? බුක් ලොකේෂන් මේ දෙක 1 to 1 සම්බන්ධයි. book author එක පොතකට author එක්කෙනා එක author පොත් ගොඩයි 1 to many එකක්. book student නැත්නම් member එක පොතක් ළමයි ගොඩක් ගෙනිනවා, ළමයි එක ළමයි පොත් ගොඩක් ගෙනිනවා. මේව තමයි සම්බන්ධතාවය ටික තියෙන්නේ. එහෙනම් ළමයි අපි දැන් මේක කනෙක්ට් කරන්න යනකොට එහෙනම් පළවෙනි එක බලමු book එකයි location එක නේද? එහෙනම් අපිට පුළුවන් මේක 1 to 1 නේ. 1 to 1 නිසා book එකේ ISBN එක අරන් ගිහිල්ලා මෙන්න මෙතෙන්ට දාන්න පුළුවන්. location එකට ISBN එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කරලා තියෙනවා වගේ location එක ගිහිල්ලා මේකට දාන්නත් පුළුවන්. ඔය ක්‍රම දෙකම හරියයි 1 to 1 නිසා. book author ඒකෙදි මොකද කරන්න වෙන්නේ? අපිට book තියෙන පැත්තෙන් ගන්න බෑ. මොකද many තියෙන්නේ යාගේ පැත්තේ.
එහෙනම් author ගෙන් තමයි අරන් යන්නේ නේද? එහෙනම් author ගේ primary key එක අරන් ගිහලා අපිට සිද්ධ වෙනවා book table එකට join කරන්න. මේක අනිත් පැත්තට වෙ කරන්න බෑ. මෙතන menu to menu තියෙන්නේ. ඒ කියන්නේ අපිට කොහෙන්වත් primary key අරගෙන අනිත් table එකට දාන්න බෑ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා දැන් අලුත් table එකක් define කරන්න. student ගේ primary key එක නම මෙතන foreign key එකක් විදියට පොතේ primary key එක මෙතනට එනවා foreign key එකක් විදියට. අර relationship එකට තියෙන attribute එක තමයි මේ තියෙන්නේ. හරි. එතකොට මෙහෙම තමයි අපි logical schema එකේදී tables ටික define කරගෙන යන්නේ. හරි ළමයි අපි ඒතර අද මෙතනින් නවත්තනවා. එතකොට ඔයාලට දැන් මම හිතනවා ER diagram සම්බන්ධව කිසිම ගැටලුවක් නැහැ කියලා. අපි ලබන සතියේ මේ logical schema එක practice කරනවා. කොහොමද අපි ER diagrams වලින් මෙතෙන්ට එන්නේ කියලා අපි කලින් ගත්ත උදාහරණත් එක්ක. හරිද? හරි. එහෙනම් අපි අද මෙතනින් නවත්තමු. හවස වලගේ ලෙක්චර් එක තියෙනවා. ඔයාලට මේ දක්වා මේ කරපු දේවල් වලින් මොනවා හරි අහන්න දෙයක් තියෙනවද ළමයි? හරි එහෙනම් අපි නවත්තමු හැමෝටම ස්තුතියි සහභාගී වුණාට